නැතිව බෙදෙන සංඛ්‍යා හොයාගන්න. බෝඩ් එක හොඳට පේනවද අද? පේනවා. right. මේ තුනෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා හොයද්දී විශේෂ දෙයක් අපි සාකච්ඡා කරා. මොකක්ද අපි දැනගන්න ඕන කිව්වේ සංඛ්‍යාවක? මතකද කාට හරි? ඉලක්කම් දර්ශකය. අන්න හරි. ඉලක්කම් දර්ශකය. එතකොට සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය භාවිතා කරලා තමයි දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව අපි හොයාගන්නේ. ඉලක්කම් දර්ශකය කියන්නේ මොකක්ද? දැන් මෙන්න මේ සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය හොයන්නේ කොහොමද? දැන් මේ ප්‍රශ්න ටික අහන්නේ ඇයි? කලින් දවසේ ඉගෙන ගත්තේ ඔළුවේ තියෙද කියලා බලන්න. නැත්තම් මට පාඩම කරගෙන හැකියි. දැන් මෙන්න මේ සංඛ්‍යාව 572043 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කොහොමද හොයන්නේ? අග ඉලක්කම? නෑ ඉලක්කම් දර්ශකය පුතේ. ඔයාලට මතක නැහැනේ. ඔයාලා බලන්නේ මේ පාඩම් නැවත බලන්නේ නැහැ නේද? මතක තියාගන්නේ. මේ ගෑන් ළමයි එහෙම ඔක්කොම එකයි. ඉතුරුන සංඛ්‍යාව? නෑ කොල්ලෝ. මේකේ තියෙන ඉලක්කම් සේරම එකතු කරලා අහගන්න හොඳට. එකක් දක්වා එනකම් අන්න හරි. තනි ඉලක්කමකට එනකම් එකතු කරනවා. එක දිගටම එකතු කරනවා මේ සංඛ්‍යාව තුළ තියෙන සියලු ඉලක්කම්. උදාහරණයකට 5යි 7යි 12යි 12යි 2යි 14යි 14යි 4යි 18යි 18යි 3යි 21යි. තාම තනි එකට ආවේ නැහැ. අන්න 21ත් 2යි 1යි එකතු කරලා 3යි කියලා එනවා. එතකොට ඔන්න ඔය විදිහට ගන්න ඉලක්කම් දර්ශකය මේ ගුණාකාරයක් වුණොත් ඒ කියන්නේ 3 6 9. ඉලක්කම් දර්ශකයේ තනි ඉලක්කමක් හින්දා 3 6 9ට වඩා 3 ගුණාකාර නැහැ. මේ තුනෙන් එකක් වුණොත් අනිවාර්යයෙන් මේ සංඛ්‍යාව තුනෙන් ඉතිරි නැතුව බෙදෙනවා. එහෙනම් මේ 572043 කියන සංඛ්‍යාව බෙද දඟලන්න දෙයක් නැහැ. දුටු සැනින් අපිට කිව්ව හැකි මේක ඉතිරි නැතුව බෙදෙනවා කියලා. ඕන්න ඔයක තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට අවසාන වශයෙන් ඔයාලට මතක ඇති. ඊළඟට මට කියන්න අපි මෙතනින් ඉදිරියට ගියාද නැත්නම් මොනවද අවසානයේ කතා කරේ? චුට්ටක් මතක් කරන්න බලන්න. තුනෙන් බෙදෙන සංඛ්‍යා දක්වා විතරක් ගිහිලා නතර වුණාද? තව මොනවා හරි කතා කළාද? ඔයාලා මොකද කියන්නේ? 9න් බෙදෙන සංඛ්‍යාව වෙනකම් කරා. හරියට හරි. බොහොම හොඳයි. හරි. හරි පුතේ. එහෙනම් ඔන්න මෙහෙමයි 9න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවක් අඳුර ගන්න නම් ඒ ඉලක්කම් දර්ශකයේමයි කියවිය යුතුයි. ඉලක්කම් දර්ශකය 9 පමණයි. යම්කිසි සංඛ්‍යාවක් අපි හිතමු මෙන්න මේ සංඛ්‍යාව 1 2 3 3 5 8 8 4 12 12 3 15යි. එතකොට 15 තියෙන්නේ 1 5 6යි. එහෙනම් මේක 9න් නොබෙදේ. අපි බලමු මෙන්න මේ සංඛ්‍යාව. ඔන්න එකතු කරනවා 2යි 5යි 7යි 7යි 8යි 15යි 15යි 3යි 18යි 18යි 4යි 22යි 22යි 5යි 27යි. කීයද ඉලක්කම් දර්ශකයෙන්? 9. 9. එහෙනම් මේකත් බෙදෙනවද දෙකෙන් මේ 9න්? ඔව්. ඔව් අනිවාර්යෙන් මේ සංඛ්‍යාව අහුවෙන්නේ නැහැ නේ. දැන් හරි ඇට්ටරයි ළමයි ඈ. හොඳයි ඈ. එතකොට එහෙනම් මේ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 9න් ඉතිරි නැතිව බෙදෙනවා. එතකොට මේක උපක්‍රමයක්. දැන් නැත්තම් හිතන්නකෝ ඔයාට පුළුවන් ඕනනම් මේ 2යි 5යි 8යි 3යි 4යි 5යි කියලා 9න් බෙදාගෙන යන්න. බෙදාගෙන ගිහින් කොච්චර දඟලන්න වෙයිද? දුකයි නේද බලන්න මේක බෙදන්න කොච්චර දඟලන්න වෙයිද? ඒ බෙදලත් අන්තිමට
ඉතුරු වෙනව නැද්ද ඉතින් අන්තිම කොටසේදී තමයි අන්තිම මේ පහත් එක්ක දාන සෙල්ලමේදී තමයි තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම නැතුව මේ අපි 7 වසරේදීම දැන් සංඛ්‍යාවක් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තාම හොඳ මට්ටමක්. හරි? රයිට්. එහෙනම් අපි අද ඉදිරි පාඩමට යන් ලියා ගන්න මාතෘකාව 4න් බෙදෙන සංඛ්‍යා. 4න් බෙදෙන සංඛ්‍යා. 4න් බෙදෙන සංඛ්‍යා. නේද? තරුවක් දාලා ලියා ගන්න මෙහෙම සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් කියවෙන සංඛ්‍යාව ඔන්න හොඳට මේ ලියලා තියෙන එක ඔයාලා හරියටම අවධානයෙන් ලියා ගන්න ඕනේ සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් කියවෙන සංඛ්‍යාව. හොඳට බලා ගන්න දැන් මේක කියන්න ඉඩ තියලා මේක බලා ගන්න. බලන්න මම සංඛ්‍යා ටිකක් ලියලා තියෙනවා. එකක් තමයි 576. කවුරු හරි කියන්නේ මේකේ අග ඉලක්කම් දෙකෙන් කියවෙන සංඛ්‍යාව මොකක්ද? අග ඉලක්කම් දෙකෙන් කියවෙන සංඛ්‍යාව පළවෙනි එකේ. 76. දෙවෙනි එකේ 52. තුන්වෙනි එකේ 1. පැහැදිලිද එහෙනම්? එහෙනම් සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් කියවෙන සංඛ්‍යාව ලියා ගන්න. 4න් ඉතිරි නැතිව බෙදේනම් හෝ සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් කියවෙන සංඛ්‍යාව 4න් ඉතිරි නැතිව බෙදේනම් හෝ මෙන්න මේක ගොඩක් වැදගත්. බිංදු දෙකක් මේ අගට බිංදු දෙක තියෙනවා. වන්නේ නම් පමණක්. හරියටම ලියන්න. ලියන ගමන් හොඳට බලන්නත් ඕන. ඊළඟට මේ වීඩියෝ එක මම දාන්නම්. තවසත් එකක් ඇයි හැබැයි. නැවත පුළුවන් නම් යව හරි ටික ටික බලන්න. මේ කොටස් මතක තියාගන්න. නැත්නම් එකපාරෙන් අල්ලගන්න. එච්චරයි ආ. ඔන්න දැන් මේ කතා කරන්නේ යම් කිසි සංඛ්‍යාවක් දුටු සැනින් මේ වගේ සංඛ්‍යාවක් දැකපු ගමන් 4න් ඉතිරි නැතුව බෙදෙනවද නැත්නම් 4න් බෙදෙනවද නැද්ද කියලා අඳුර ගන්න ක්‍රම. පහසු ක්‍රම. ඒක තමයි සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් කියවෙන සංඛ්‍යාව 76 52 1. එහෙම නැත්නම් ඒ කියවෙන සංඛ්‍යාව 4න් බෙදෙනවා නම් එහෙමත් නැත්නම් බිංදු දෙක වෙනවා නම් අනිවාර්යෙන්ම එම සංඛ්‍යාව 4න් ඉතිරි නැතිව බෙදෙනවා. ටුට්ටක් මතක තියාගන්න වෙනවා. බිංදු දෙක වන්නේ නම් පමණක් එම සංඛ්‍යාව 4න් ඉතිරි නැතිව බෙදේ. එම සංඛ්‍යාව 4න් ඉතිරි නැතිව බෙදේ කියලා ලියා ගන්න. අපි මේව නැවත නැවත මතක් කරනවා හින්දා බය වෙන්න එපා ඕගොල්ලෝ. ස්කයිසරක් කියන්න බෝඩ් එකේ තියෙනවා බිංදු දෙක වන්නේ නම් පමණක් එම සංඛ්‍යාව 4න් ඉතිරි නැතිව බෙදේ. ඔයාගේ වචනේ ලියන්න. එතකොට මේක කටපාඩම් කරන්න දෙයක් නැහැ. 4න් ඉතිරි නැතිව බෙදේ. දැන් ඔය පොත වහලා දාන්න. ඔක වැඩක් නැහැ දැන්.
ඉක්මනට ලියලා ඉවර කරලා දාන්න පොත වහලා දාන්න. හරි? දැන් බෝඩ් එක දිහා බලන්න පුතේ මේක අපි ඇඟට ගමු. එතකොට මේක හරි. හරි. බලන්න මම මේ ලියන ඒවා දිහා හොඳට බලන්න. මම ලියනවා 316 කියලා. දැන් මේක හතරෙන් ඉතිරි නැතිව බෙදෙනවද නැද්ද? බෙදෙනවා. බෙදෙනවා. බෙදෙනවා කියලා කියනවා. කොහොමද බෙදෙනවා කියලා කියන්නේ ඔබ? අග ඉලක්කම 4න් බෙදෙන නිසා. අග ඉලක්කම නෙමෙයි. අග ඉලක්කම් දෙකේ සංඛ්‍යාව. කීයද පුතේ අග ඉලක්කම් දෙකේ සංඛ්‍යාව? 16යි. 16. මෙන්න මේ 16 හතරෙන් බෙදෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේක හතරෙන් බෙදෙනවා. හරියට හරි. ඔයාලා කිව්වා හරි. මම මේ ප්‍රශ්න අහන්නේ ඔයාලට මේ ඔයාලා සෞතු කරන්න එහෙම නෙමෙයි ඈ. මේ හරියටම මේක තහවුරු කරන්න. රයිට්. තව එකක් අපි මම ලියනවා. මේ සංඛ්‍යාව ගැන මොකද කියන්නේ? බෙදෙනවා. කොහොමද තීරණය කරන්නේ? අගට තියෙන්නේ මොකද්ද? 4. 4න් බෙදෙනවා. අන්න හරි. අග ඉලක්කම් දෙකේ සංඛ්‍යාව 4න් බෙදෙනවා. එහෙනම් මේක 4න් බෙදෙනවා. හරි. හරි. මෙන්න මේ සංඛ්‍යාව ගැන මොකද කියන්නේ? බෙදෙනවා. කොහොමද තීරණය කරන්නේ? අග ඉලක්කම් දෙක බිඳුව. බිඳුව නෙමෙයි බිඳු දෙකක් තියෙන්න ඕන. හරි? දැන් අග ඉලක්කම බිඳුව වුණා කියලා 54න් බෙදෙනවද? නෑ නේද? නෑ. බෙදෙන්නේ නෑ. එහෙනම් එක බිඳුවක් තිබිලා මදි ඈ. රයිට්. එහෙනම් මේකත් 4න් බෙදෙනවා. ඔන්න තව එකක්. මොකද හිතන්නේ? බෙදෙනවා. හේතුව මොකක්ද? අග ඉලක්කම් දෙකේ සංඛ්‍යාව මොකක්ද? 48. 48. ඒ නිසානේ අනිවාර්යයෙන් ඉලක්කම් දෙකේ 4න් බෙදේ. මෙයා 4න් බෙදෙනවා. ඒ නිසා මුළු සංඛ්‍යාවම 4න් බෙදෙනවා. රයිට්. තව එකක්. හරි. දැන් මොකද කියන්නේ? බෙදෙනවා. 64 4න් බෙදෙනවද? නෑ. ඔව්. හරියට නෑ ඔව් බෑ. බෙදෙනවා නම් බෙදෙනවා නැත්තම් නෑ. මොකද? මගෙන් ඇහුවේ. නෑ සර්. හරි මේ අහන්නකෝ 64 4න් බෙදෙනවා. එක පැත්තක පොඩියට ලියලා බෙදලා බලන්න. ඒක විතරයිනේ. මාරුවක් නෑනේ. නැත්තම් එකපාර හිතෙන් තීරණය කරන්න. ඕක මෙහෙම තීරණය කර හැකියි. 64න් බෙදෙනවනේ. 64න් බෙදුනාම 15. 4න් බෙදේ. ඔව්. එහෙනම් මෙතන 4 ඒවා 1යි 4යි 24ට 6යි බෙදෙනවා ගන්නට නේද? ඒ නිසා මොකද වෙන්නේ මේ සංඛ්‍යාවත් 4න් බෙදේ. දැන් මෙන්න මේකත් බලන්න. බෙදෙනවා. ඔව් කොහොමද තීරණය කළේ? අගයන් දෙක 4න් බෙදෙනවා. ළඟදී නම් වෙන්න ඇතිනේ. 42 ඉස්සර නම් බෙදුන්නේ නැහැ 4. බෙදුව හැකිද 42 4න් කාට හරි? බෑ සර්. බෑ. එහෙනම් මෙයා බෙදෙන්නේ නැහැ. එහෙනම් මෙයා 4න් බෙදන්න බෑ. හරි. තව එකක්. 3යි 4යි 7යි 14. ඕන දැන් බෙදනවද නැද්ද ඉක්මනට කියන්න ඕන. නෑ සර්. නෑ. ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි. 4 වර්ග චක්‍රේ මතක නම් 4 වර්ග චක්‍රේ මතක නම් බෙදුවා. මේක බෙදනව නේද? ඔව්. නෑ. මේක බෙදෙන්නේ නෑ 14 නෙමෙයිනේ 12නේ 4 ගුණාකාරයක් වෙන්නේ 12 ඊගාවට 16 14 බෙදන්න බෑ හොඳට මේ ටික මතක තියාගන්න ඕනේ රයිට් තව ටිකක් බලමු බෙදෙනවද නැද්ද බෙදේ
ඔය අනේ අමතර සද්ද එපා. මම දන්නවා කවුද ඒ සද්ද එන්නේ කියලා. මයික් එක ඔන් කරලා කතා කරනවා විතරයි. වෙන සද්ද දාන්න එපා. අපිට කැතයිනේ. right 28 බෙදනවද නැද්ද? බෙදෙනවා. බෙදෙනවා. හරි 28 අනුවයි ඒ තීරණය ගත්තේ. බෙදනවද නැද්ද? නෑ. බෙදෙන්නේ නෑ. බෙදෙන්නේ නැහැ මේක. හොඳට බලන්න බිඳු දෙකක් තියෙනවා. අග ඉලක්කම් දෙකේ නෑ. හරි. බෙදෙනවා. බෙදේ. හොඳට බලන්න. හොඳට බලන්න. අග ඉලක්කම් දෙක මේ. බෙදෙනවා. ආ ඒක නෙමෙයි. බෙදෙනවා. බෙදෙනවා. බෙදෙන්නේ නෑ. 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 පැහැදිලිද දැන් ඔයාලට තේරෙනව නේද වැඩේ හොයාගන්න. එතකොට සංඛ්‍යාව ඉලක්කම් කොච්චර තිබුණත් අපිට ඒක වැදගත් නෑ. මේ බලන්නකෝ. 2යි 4යි 8යි 769යි 512යි 13යි 9යි 0යි 7යි 2යි. බෙදෙනවද නැද්ද? බෙදෙන්නේ නෑ. බෙදෙනවා. අනේ ඉතින් ওই දෙකෙන් එකක් තමයි උත්තරේ වෙන්නේ. දැන් දෙකම කිව්වහම කොහොමද තීරණයක් ගන්න? බෙදෙන්නේ නෑ. හරි අග ඉලක්කම මොකද්ද? අග ඉලක්කම මොකද්ද? අග ඉලක්කම් දෙක මොකද්ද? 72. 72 නේ. එතකොට ඔයා බලන්න 72 පැත්තක ලියලා බෙදෙනවද කියලා හතරෙන්. 4 වරක් 1යි 4යි. බෙදෙනවා. ඔව් 32 4ෙන් බෙදුනහම 8යි. ඔය බෙදෙන්නේ ගන්නට. එහෙනම් මොකද වෙන්නේ? ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මෙයා 4ෙන් ඉතිරි නැතිව බෙදෙනවා. මේ දිහා බලන්නවත් අවශ්‍ය නැහැ. පැහැදිලි නේද එහෙනම්? තේරුණාද? ඔව් සර්. ඔව් සර්. ඕනේ වුණොත් ඒ කියන්නේ එකපාරට ඔයාට හිතන්න බැරි සංඛ්‍යාවක් අගට යෙදුනොත් පැත්තක ෂේප් එකේ බෙදලා බලන්න ඒ සංඛ්‍යාව විතරයිනේ ඉලක්කම් දෙකයිනේ තියෙන්නේ. හැබැයි හරියට බෙදන්න ඕනේ වංචානක. හරිද? අෂාන් මල්ලි තේරුණාද? හරියට බෙදලා බලන්න ඕනේ. හරි. රයිට් එහෙනම් මම දැන් දෙනවා පොඩි අභ්‍යාසයක්. ලියන්න මෙහෙම. පහත සංඛ්‍යා හතරෙන් බෙදෙන හෝ නොබෙදෙන බව තීරණය කරන්න. පහත සංඛ්‍යා හතරෙන් බෙදෙන හෝ නොබෙදෙන බව තීරණය කරන්න. කොටුවක් ගහලා කරන්න එතකොට හරි ලේසියි ඈ. නොබෙදෙන බව තීරණය කරන්න. ඔන්න සංඛ්‍යා පහක් තියෙනවා ඉක්මනට තීරණය ගන්න. ඊට පස්සේ අපි බලමු පහම හරියන්නේ කාගේද කියලා. මේවා හොඳට මතක තියාගන්න ඕනේ. නැවත නැවත අච්චුපොත බලලා අච්චුපොතේ තියෙන ගැටලු අදලා අපේ පාඩමත් කැමති නම් බලලා නේද? කොහොම හරි හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ගැටලු නැහැ. නැත්තම් අමතක වෙනවා.
නිකම්ම උත්තර දාන්න එපා. ඒක හරියට බලලා උත්තරේ ගන්න. හරිද? හරි සර්. ඉක්මන් කරන්න. ඉවර වෙච්ච අය පොඩ්ඩක් හොයන්න ඔයගොල්ලන්ගේ ටියුට් එකේ දැන් මේක කරලා ඉවරයි. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ සාධක හා ගුණාකාර තියෙන්නේ කීවෙනි පිටුවද? හරිද? හොඳයි හොඳයි. ඔයගොල්ලන්ගේ නිබන්ධනයේ සාධක හා ගුණාකාර පාඩම කියලා බලන්න. නැද්ද ටියුට් එක ළඟ? ටියුට් එක දාලා ටියුට් එක කාටවත් වෙනම දුන්නේ නැහැ. ටියුට් එකේ PDF ෆයිල් එක ඔයගොල්ලන්ගේ ගෲප් එකේ දාලා තියෙනවා. චමුදි දුව කියන්න බලන්න කීවෙනි පිටුවේද තියෙන්නේ කියලා සාධක හා ගුණාකාර කියන එක. ටියුට් එක දාලා ගොඩක් කල් ඉතින් ඔයගොල්ලෝ ටියුට් එක වෙනම දෙන්නේ නැහැ. ඒක මුද්‍රණය කරගන්න ඕනි. පූර්ණ සංඛ්‍යාමත ගණිත කර්ම කියලා ටියුට් එක දාලා දැන් සති දෙකක් විතර වෙනවා මම හිතන්නේ. කවුරු හරි කියන්න ටියුට් එක ළඟ තියෙන කෙනා මොකද දැන් මං ගාව තියෙන්නේ වෙන ටියුට් එකක්. ඒකට පිටු අංක මාරු වෙලා තියෙන්නේ. ඒකයි මේ අහන්නේ. ඔය සාධක හා ගුණාකාර කියලා තියෙන පාඩමේ 12 වෙනි ගැටලුව මොකක්ද කියලා කියන්න. 12 වෙනි ගැටලුව සාධක හා ගුණාකාර පාඩමේ 12 වෙනි ගැටලුවට තියෙන්නේ මොකක්ද ඔයාලා? පාත දැක්වෙන සංඛ්‍යා අතුරින් 4න් බෙදෙන සංඛ්‍යා. හරි පුතේ. ඒක පිටුව මොකක්ද ඒක තියෙන? 4 වෙනි පිටුව. රයිට් හරි හරි. ඔන්න දැන් හරි. මොකද මට පිටුවයි හොයාගන්න ඕනේ. හරි. ඒක 4 වෙනි පිටුව. රයිට්. දැන් මේ ටියුට් එක දාලා ගොඩක් කල් නේද? ඔයගොල්ලෝ print කරලත් ගොඩක් දවස් නේ. නේද ළමයි? සර් අම්මා සනීප නැති ඉඳලා ඊයේ ගහන් ආවේ. ටියුට් එක නැති අය පටපට කරලා නම කියන්න කී දෙනෙක් ගාව නැද්ද බලන්න. අෂාන් අනිත් අයත් කියන්න. තව කවුද? හරි තව මේ ඊළඟ දවසේ වෙද්දී ඔයාලා නැති අය සද්ද නැතුව හිටියට මේ
ටියුට් එක ගන්න ඕනේ කියන්නේ ඒක print කර ගන්න ඕනේ. දැන් අපිට ඕගොල්ලන්ට දෙන්න විදියක් නැහැ නේ හම්බෙන්නේ. ෆයිල් එක එවලා තියෙන්නේ. ඔයගොල්ලෝ උඩට ගිහිල්ලා බලන්න WhatsApp group එකේ උඩ තියෙනවා. right මේ බලන්න. හරි දැන් මයික් මියුට් කරන්න ආයෙ ඔන් කරන්න එපා ඈ. මොකද නැත්තම් මේ කරදරයි සද්ද. මේ බලන්න මම සාකච්ඡා කරනවා ඔයාලා හරි වැරදි දාගන්න. මේකේ 16 කියන එක 4න් ඉතිරි නැතුව බෙදෙනවා. ඒ නිසා මේක 4න් ඉතිරි නැතිව බෙදේ. ඒකට මේකේ ලියන්න ඕනේ ඔයගොල්ලෝ බෙදේ කියලා. බෙදේ කියලා තියෙනවා නම් හරියට දාගන්න. දැන් ඔයාගේ මයික් කවුරුත් මයික් මේ ඔන් කරන්න ඕනේ නැහැ. හිමාංශි දුව මයික් එක මියුට් කරගන්න නැත්තම් මං කියන එකම ආයෙ ඇහෙනවා. හරි දැන් ඔයාලා මයික් ඔන් කරන්න එපා. දැන් මෙහෙ බලා ගන්න උත්තර සාකච්ඡා කරනවානේ. මෙන්න තියෙනවා 70. 70 4න් බෙදන්න බෑ. ඒ නිසා මේක නොබෙදේ. ඔච්චරයි. නොබෙදේ කියලා තියනවා නම් හරියට දාගන්න. නැත්තම් වැරදි දාගන්න. මෙතන තියෙන්නේ අග ඉලක්කම් දෙකේ සංඛ්‍යාව 76යි. හරිද? 76 4න් බෙදන්න පුළුවන්ද කියලා දැන් බලමු ඕන්න. එහෙම බෙදලා බලන්න පැත්තක. මුළු සංඛ්‍යාවම බෙදුවේ නෑනේ. 4 වරක් 1යි 4යි 36 9. 36ට 9. එතකොට බෙදෙනවා. එහෙනම් මේක බෙදේ. බෙදේ කියලා තියනවා නම් හරියට දාගන්න. මෙතන තියෙන්නේ 10 නොබෙදේ. 10 බෙදන්න බෑනේ. නොබෙදේ. ඒකට නොබෙදේ කියලා දාගන්න ඕන. නොබෙදේ. ඊළඟට මෙතන 8 තියෙන්නේ බෙදේ. ඔන්න ඔය විදියට. පහම හරි කාගේද කියන්නේ? අශාන් හරි හොඳයි. හරි. හිමාංශි හොඳයි. චමුදිගෙත් හරි කියලා දානවා. හවුමිනි හරි. හැමෝගෙම හරි. දැන් ඔයාලා හොඳ මට්ටමක ඉන්නවා. ඇත්තටම කිව්වොත් ඔයාලගේ 11 වසරයි ඉලක්කවලටත් මේක චමුදිත් ඔක්කොම හරි කියලා දානවා. ඔයාලගේ 10 11 පන්ති වල අයට සමහරවිට මේක බැරි වෙන අවස්ථා තියෙනවා. නමුත් ඔබ ඉදිරියෙන් ඉන්නවා. හැබැයි මේකේ වටිනාකම තමයි තව දවසක් දෙකක් යනකොට අමතක වුණොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා හොඳට බලන්න, හොඳට මතක තියාගන්න උත්සාහ කරන්න මේක. පැහැදිලිද මම කියපු දේ? ඒ කියන්නේ ඔව් සර් අග ඉලක්කම් දෙකේ සංඛ්‍යාව දිහා තමයි බලන්නේ. හැබැයි බිංදු දෙක තිබුණොත් මම ඒක දුන්නේ නැහැ. බිංදු දෙක තිබුණොත් මේ ඕනම තැනක අනිවාර්යෙන් එක 4න් බෙදෙනවා. ටියුට් එක කරන්න විදියක් නැහැ. ඊළඟ දවසේ නම් අනිවාර්යෙන් කරන්න වෙනවා ඔයගොල්ලන්ට. ටියුට් එක දැම්ම මට හදාගන්න පරක් වුණා. ඒ වුණාට මම දාලා ගොඩක් දවස්. ඔයාලා ඒක චෙක් කරගන්න නැතුව. right. ඔන්න දැන් 4න් බෙදෙන ඒවා හරියි. දැන් මෙහෙමනේ. දැනට ඔන්න අපි අඳුරගෙන තියෙනවා 2න් බෙදෙන ඒවා. ඊළඟට 3න් බෙදෙන ඒවා දාන්නවා. ඊළඟට 9න් බෙදෙනවද නැද්ද කියලා හොයන්න දාන්නවා. දැන් හොයාගත්ත 4න් බෙදෙනවද නැද්ද කියලා හොයන විදියක් බලන්න. ඊළඟට දැන් අපි කතා කරන්නේ 6න් බෙදීම සම්බන්ධව. 6න් ඉතිරි නැතුව බෙදෙනවද නැද්ද කියලායි බලන්න යන්නේ. කාට හරි අදහසක් තියෙනවා නම් කියන්න මේක හොයන හැටි. නෑ වගේ. එහෙනම් ලියන්න මාතෘකාව සංඛ්‍යාවක් 6න් ඉතිරි නැතිව බෙදේදයි බැලීම. සංඛ්‍යාවක් 6න් ඉතිරි නැතිව බෙදේදයි බැලීම. සංඛ්‍යාවක් 6න් ඉතිරි නැතිව බෙදේදයි බැලීම. හරිද? මේකෙදි කාරණා දෙකක් බලන්න ඕන. කාරණා දෙකක් තියෙනවා ලියා ගන්න මෙහෙම. යම් සංඛ්‍යාවක්
යම් සංඛ්‍යාවක් දෙකෙන් සහ තුනෙන් යම් සංඛ්‍යාවක් දෙකෙන් සහ තුනෙන් යන දෙකෙන්ම ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ දෙකෙනුයි තුනෙනුයි කියන දෙකෙන්ම බෙදෙන්නේ නම් පමණක් එම සංඛ්‍යාව කීයෙන්ද ඉතිරි නැතුව බෙදෙන්නේ 6න් 6න් එම සංඛ්‍යාව 6න් ඉතිරි නැතිව බෙදේ 6න් ඉතිරි නැතිව බෙදේ රෝම ඉලක්කම් එක දාගන්න මෙහෙම මෙන්න මේ කාරණා දෙක පිළිවෙලට බැලුවා නම් හරි හොඳට අහගන්න මම මේ කියන කාරණා දෙක පිළිවෙලට බලන්න දෙකම වෙනවා නම් විතරක් 6න් බෙදෙනවා එකක් වෙන්නේ නැත්තම් නෑ සරලයි ඈ මේ දෙකෙන් කොයිකද ලේසිම කියන්නේ දෙකෙන් බෙදෙන එක බලන්නද ලේසි තුනෙන් බෙදෙන එක බලන්නද ඔයාලා දැන් ඉගෙන ගත්තේ අන්න දෙකෙන් බෙදෙන එක නේද ලේසිම ඇයි ඉලක්කම අග ඉලක්කම දිහා විතරනේ බලන්න තියෙන්නේ ඔව් එහෙනම් රෝම ඉලක්කම් එක දාගන්න දෙකෙන් බෙදෙන්නේ දැයි බලන්න දෙකෙන් බෙදෙන්නේ දැයි බලන්න මේ ලියන එක ගැන හිතන්න එපා ඔයාලා අහගෙන ලියන්න දෙකෙන් බෙදෙන්නේ දැයි බලන්න ඔන්න බැලුවා ඇස්සරලා බැලුවා අග ඉලක්කම දිහා දෙකෙන් බෙදෙනවද නැද්ද තීරණය කරා දැන් බැරි වෙලාවත් දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ඊළඟ එක බලන්න ඕනිද තුනෙන් බෙදෙනවද කියලා බලන්න ඕනිද නැද්ද ඔව් ඔයාලා අවබෝධයෙන් නෙමෙයි කතා කරන්නේ මැෂින් වෙන්න එපා ඔය ලියාගන්නේව මෙලෝ වැඩක් නැහැ අවබෝධයෙන් බුද්ධියෙන් වැඩ කරන්න ඕන දැන් මෙහෙ බලන්න 371 මේක දෙකෙන් බෙදෙනවද නෑ සර් නෑ දැන් අර අපේ ආශාන් පුතා වගේ කීප දෙනෙක් විතරයි නිතරම කතා කරන්නේ. ඒගොල්ලෝ බැනුම් අහනව නෙමෙයි. ඒගොල්ලන්ගේ අඩුපාඩු හදා ගන්නවා කතා කරන නිසා. අනිත් අයත් කතා කරන්න ඕනේ. හොඳේ. ඒගොල්ලන්ට බයිනව නෙමෙයි. ඒ බැනුම් වගේ වුණත් එයාලගේ අඩුපාඩු හදා ගන්න. ඒ කතා කරන අනිත් එක ඕනේ. එහෙම හරියන්නේ නැහැ. මේකට බහින්න ඕනේ. හරි. දැන් ඔන්න 371 තියෙනවානේ. මෙන්න අග ඉලක්කම මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මොන දෙයකටද තුනෙන් බෙදනවද බලන්න. වැඩක් නැහැනේ. මේ දෙකෙන්ම බෙදෙනවා නම් විතරයි 6න් බෙදෙන්නේ. පැහැදිලිද ඔයාලට කියන එක? ඔව්. දෙකෙන් බෙදෙනවා නම් විතරක් ඊළඟ අවස්ථාව ගැන බලන්න. නැත්නම් වැඩක් නැහැ. හරි මේක දැන් දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඉතින් තුනෙන් බෙදුනත් එකයි නැතත් එකයි වැඩක් නැහැ. 6න් බෙදන්න බෑ. හරි? right. එහෙනම් අංක 2 ලියා ගන්න. අංක 2 බෙදෙන්නේ නම් පමණක් නැත්නම් දෙකෙන් බෙදෙන්නේ නම් පමණක් අංක 2 ලියා ගන්න දෙකෙන් බෙදෙන්නේ නම් පමණක් කියන්නේ දෙකෙන් බෙදෙනවා නම් විතරයි දෙකෙන් බෙදෙන්නේ නම් පමණක් තුනෙන්ද බෙදෙන්නේ යයි බලන්න නැත්නම් බෙදෙන්නේ දැයි බලන්න තුනෙන්ද බෙදෙන්නේ දැයි බලන්න තේරුම් ගන්න කියන එක දෙකෙන් බෙදෙනවා නම් විතරයි ඊළඟ එකට යන්නේ හරි එහෙනම් ඉස්සෙල්ලා බලන්න ඕනේ මොකද්ද දෙකෙන් බෙදෙන්න දෙකෙන් බෙදෙන්නේ නැත්නම් මොකද කරන්නේ තුනෙන් බලනවා තුනෙන් බලනවා තුනෙන් බලන්නේ තුනෙන් බලලා වැඩක් නැහැ දෙකෙන් බෙදෙන්නේ නැත්නම් පුතේ තුනෙන් බෙදෙනවද කියලා බලලා වැඩක් නැහැ තේරුණාද දෙකෙන් බෙදෙනවා නම් විතරයි ආයි බලන්නේ තුනෙනුත් බෙදෙනවද කියලා හොඳට අවබෝධ කරගන්න
මේක ඉතිහාසය නෙමෙයි. දැන් අපේ සමහර දුවලා පුතාලා හිතාගෙන ඉන්නේ ඉතිහාසය වගේ. එහෙම නෙමෙයි. හොඳට හිතුවේ නැත්තම් වරදිනවා. උත්තර දෙන්නේ මෝඩ උත්තර. හරි? දැන් බලමුකෝ අපි. මම දැන් එක එක්කෙනාගෙන් අහන්නේ. ඔක්කොම කතා කරන්න ඕනේ. කැමරා ඔන් කරගන්න ඔක්කොම. කැමරා ඔන් කරගන්න. කොයිද? මයික් එක ඔෆ් කරලා කැමරා එක ඔන් කරගන්න. හරි සර්. හරි. මම අහන එක්කෙනා තමයි උත්තරේ දෙන්නේ. අනිත් අය සද්ද කරන්න බෑ. හරි. ඉස්සෙල්ලම මෙහෙමයි. ඔක්කොම මයික් මියුට් කරගන්න. ඔක්කොම මයික් මියුට් කරගන්න. වැඩි නෑනේ මම අහන කෙනා විතරයි මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ. හරි. ඉස්සෙල්ලාම තිමාෂි දුව ඔයා මයික් එක ඔන් කරලා ඔන්න උත්තර දෙන්න පටන් ගන්න. හරි. 364 දෙකෙන් බෙදෙනවද? ඔව් සර්. බෙදෙනවා. මෙන්න 4 හින්දා දෙකෙන් බෙදෙනවා. දැන් එහෙනම් ඊළඟට අපි 3ෙන් බෙදෙනවද බලන්න ඕන. තුනෙන් බෙදනවද අඳුරගන්නේ කොහොමද? හතර තුනෙන් බෙදනවා. නැහැ. තුනෙන් බෙදනවද අඳුරගන්නේ ඉලක්කම් දර්ශකය හොයන. ඉලක්කම් දර්ශකය හොයන්නේ මේ ටික එකතු කරන බලා ගන්න. දැන් ඔක ඔයාට විතරක් නෙමෙයි මේ අනිත් හපුවිය ටිකටත් බෑ. ඔයාට විතරක් නෙමෙයි මේ අනිත් හපුවිය ටිකටත් 3යි 6යි 9යි 9යි 4යි 13යි මේ ටික එකතුව 13යි ඒක එකතු කරාම 4යි. ඉලක්කම් දර්ශකයේ 3ක් නෙමෙයි ඉලක්කම් 9ක් නෙමෙයි. එහෙනම් ඉලක්කම් දර්ශකයේ 4යිනේ. එහෙනම් මේක 6න් බෙදෙන්නේ නැහැ. එහෙනම් 6න් බෙදෙනවද නැද්ද? නෑ. බෙදෙන්නේ නැහැ. බොහොම හොඳයි. බොහොම හොඳයි. හරි. අපේ මයික් එක මියුට් කරගන්න දැන් ඊළඟ එක්කෙනා. තිලංග මයික් එක ඔන් කරන්න. පුතාගේ ප්‍රශ්න මේකයි. මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවද නැද්ද? බෙදෙන්නේ නෑ සර්. බෙදෙන්නේ නැහැ. එහෙනම් තුනෙන් බෙදනවද කියලා බලන්න ඕනිද නැද්ද? නෑ. ඕනි නැහැ. එහෙනම් මේක 6න් බෙදනවද නැද්ද? නෑ. නෑ. නියමයි. රයිට්. ඊළඟ එක්කෙනා යා මයික් එක මියුට් කරන්න. හරි සරලයි. තේරුම් ගන්නයි ඕනේ. අෂාන් පුතා මයික් එක ඔන් කරන්න. හරි. අෂාන්ට ලැබෙන ප්‍රශ්නය දෙකෙන් බෙදෙනවද නැද්ද? නෑ. නෑ. එහෙනම් තුනෙන් බෙදෙනවද කියලා බලන්න ඕනිද නැද්ද? නෑ. නෑ. එහෙනම් 6න් බෙදෙනවද නැද්ද? නෑ. බෙදෙන්නේ නැහැ. ඔක්කොම නෑමයි ආවේ. හොඳයි ඈ. රයිට් හරි. ඊළඟ හොඳයි බොහොම හොඳයි. ඊළඟ එක්කෙනාට අපි යනවා. අෂාන් මන්දිනු පුතා. මන්දිනවා මයික් එක ඔන් කරගන්න පුතේ. හරිද? හරි සර්. හරි. පුතාට ලැබෙන ප්‍රශ්නය. හරි ලේසි මේවා ඈ. 829. බලපු ගමන් කියන්න දෙකෙන් බෙදෙනවද නැද්ද? මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවද නැද්ද? නෑ සර්. බෙදෙන්නේ නැහැ. එහෙනම් තුනෙන් බෙදනවද කියලා බලන්න ඕනිද? නෑ. නෑ. එහෙනම් 6න් බෙදෙන්නේ නෑ නේද? හරි. බොහොම හොඳයි. මන්දිනුත් හොඳට උත්තර දුන්නා. අපි යනවා ඊළඟ එක්කෙනා ගාවට. සනුක්
ලෑස්තිද? හරිද ලෑස්තිද පුතේ? ලෑස්ති නේද? ලෑස්ති. හරි. ඔන්න ඔයාලට හම්බෙන ප්‍රශ්නේ. අමාරු ඒවාම නෙමෙයි බය වෙන්න එපා. අපි බැරිනේ කියලා දෙනවා. හරි. හොඳට බලලා කියන්න දෙකෙන් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා. එහෙනම් තුනෙන් බෙදෙනවද නැද්ද කියලා බලන්න ඕනිද නැද්ද? ඕනි. ඕනි. අන්න හරි. බලන්න ඕනි. එහෙනම් කොහොමද බලන්නේ? ඉලක්කම් දර්ශකයේ ඉඳලා. හරියට හරි පුතේ. කියන්නේ ඉලක්කම් දර්ශකයේ කියලාද කියලා ඔයාලට හැදුවා ඒක පටස් කාලා. කියන්නේ ඉලක්කම් දර්ශකයේ. ඉලක්කම් දර්ශකයේ කීයද? 7යි. ඔව් 1 2 3යි 3යි 4යි 7යි. ඉලක්කම් දර්ශකයේ 7යි. එහෙනම් තුනෙන් බෙදෙනවද නැද්ද? නෑ. බෙදෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ දැන් මේ දුව අපේ හොයාගත්තා. මේක දෙකෙන් බෙදෙනවා. හැබැයි තුනෙන් බෙදෙන්නේ නැහැ නේ. එහෙනම් 6න් බෙදෙයිද නැද්ද? නෑ. 6න් බෙදෙන්නේ නැහැ. හරියට හරි. මේක 6න් බෙදෙන්නේ නැහැ. බොහොම හොඳයි. අපි යනවා ඊළඟට. මම මේකේ තියෙන නම කියන්නේ. ඉතින් ඔයාලා දාලා තියෙන නම මම කියන්නේ මට කරන්න දෙයක් නෑ. හොඳයි. පස්සේ දන්නේ කවුද කියලා. අන්න ඊළඟට ශෂි නිම්යා වෝෂික. වෝෂික මල්ලි රෙඩිද? ඔව්. right. වෝෂිකට දෙනවා දුවන්න ගන්න. ඔන්න ඈ හොඳයි. 5 2 0 0 8යි 7යි 1යි 3යි. දෙකෙන් බෙදෙනවද නැද්ද? නෑ. බෙදෙන්නේ නැහැ. දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් තුනෙන් බෙදෙනවද නැද්ද කියලා බලන්න ඕනි නේද? නෑ. නෑ. බල්ලා වැඩ? නෑ. නෑ. බල්ලා නම් ඌ මොකෙද්ද? මොකෙද? නේද? ඒ කියන්නේ මේක දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ආයි තුනෙන් බෙදෙනවද කියලා බලනවා නම් එයා පැහැදිලිව මොකෙද්ද? හකරේ. නේද? right. එහෙනම් පුතේ මේක 6න් බෙදෙනවද නැද්ද? නෑ. බෙදෙන්නේ නැහැ. 6න් බෙදෙන්නේ නැහැ. right. ඊළඟ ප්‍රශ්නේ ඉන්නේ මේක. අපි බලමු කවුද වාසනාවන්තයා කියලා. හිමාෂි. එයා කතා කළාද නෑ නේද? නෑනේ. කතා කරා. කතා කරාද පුතේ? එහෙනම් මේ කොහොමද මේ නම මේ වුනේ? චමුදි. චමුදි මේක තමයි ප්‍රශ්නේ වාට ලැබෙන. දෙකෙන් බෙදෙනවද නැද්ද? බෙදේ. බෙදේ. එහෙනම් බලන්න ඕනිද තුනෙන් බෙදෙනවද කියලා? ඔව්. අනිවාර්යයෙන්ම නේද? නැත්තම් පිස්සු වෙලේ. කියන්න තුනෙන් බෙදෙනවද නැද්ද? නෑ. ඉලක්කම් දර්ශකයේ කීයද පුතේ ආවේ? හදන් පටස් කරලා හදලා කියන්න. දෙකෙන් බෙදෙනවා. ඉලක්කම් දර්ශකයේ කීයද? අටයි 2යි 10යි 5යි 15යි. කීයද ඉලක්කම් දර්ශකයේ එන්නේ? 15. තනියකට ගන්න තනියකට ගන්න පුතේ. හය. ඉලක්කම් දර්ශකයේ 6 ඉන්නේ. එහෙනම් තුනෙන් බෙදෙනවද නැද්ද? ඔව්. බෙදෙනවා. දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා. දැන් 6න් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. බෙදෙනවා. යාන ටිකක් අමාරු මට්ටමක එකක් ආවේ ටිකක් වෙලා යනවා. අමාරු කියන්නේ වෙලාව යනවා. හොඳයි. හොඳට උත්තර දුන්න බොහොම හොඳයි ඈ. දැන් කවුද මේ
ප්‍රශ්නයක් ආපු නැති කෙනෙක් ඉන්නේ. කවුරු හරි ඉන්නව මට හොයන්න බෑ. එයා නම කියන්නේ? ඔක්කොම උත්තර දුන්නාද? දීලා වගේ නේද? හරි එහෙනම් කමක් නැහැ. මේ හිටියා අයින් වෙලත් ගිහිල්ලා වගේ තියෙනවා නේද? හරි කමක් නැහැ. හරි. දැන් මම ගැටලු ටිකක් දෙනවා, සංඛ්‍යා ටිකක් දෙනවා. ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලා බලන්න ඕනේ දෙකෙන් බෙදෙනවද නැද්ද කියන එක. ඒකෙන් තමයි ඊළඟ එකට යනවද නැද්ද තීරණය වෙන්නේ. ලියන්න මෙහෙම. පහත සංඛ්‍යා 6න් බෙදෙන්නේදයි නැත්නම් 6න් බෙදේද නොබෙදේද සොයන්න. පහත සංඛ්‍යා 6න් බෙදේද නොබෙදේද සොයන්න. නිකම්ම බෑහාර මං කළා වගේ ලියන්න ඕනේ. දැන් සංඛ්‍යාව ලියනවා දෙකෙන් බෙදේ. එහෙනම් ඊළඟට බලනවා 3න් බෙදේද නැද්ද කියලා. ඒ අනුව 6න් බෙදෙනවද නැද්ද තීරණය කරනවා. සංඛ්‍යාව ලියනවා දෙකෙන් නොබෙදේ. එහෙනම් වැඩක් නැහැ. ඒ නිසා 6න් නොබෙදේ. ඒක යන්න එපා 3න් බෙදෙනවද නැද්ද කියලා බලන්න. දැන් අපි කරපු ක්‍රමයටම ඈ දෙකෙන් බෙදෙනවා නම් විතරයි 3න් බෙදෙනවද කියලා බලන්නේ. නැත්තම් දෙකෙන් බෙදෙන්නේ නැත්තම් කෙලින්ම උත්තරේ ලියන්න 6න් නොබෙදේ. එච්චරයි. හරි? සරලයි. මෙන්න ගැටලු ටික. පළවෙනි එක හොඳ කල්පනාවෙන් හදන්න වෙනවා. නැත්නම් සමහර ඒවා වරදී. දෙකෙනුයි තුනෙනුයි කියන දෙකෙන්ම බෙදෙනවා නම් විතරයි 6න් බෙදෙන්නේ. ඉක්මනට ඉවර කළා නම කියන්නේ. නිකම්ම ලියන්න බෑ හේතු ඇතුව ලියන්න ඕනේ. දෙකෙන් බෙදනවද බලන්න බෙදෙනවා නම් විතරක් ඊළඟ පියවරට යන්න. බෙදෙන්නේ නැත්නම් කෙලින්ම 6න් නොබෙදේ කියලා ලියන්න. දෙකෙන් බෙදුනත් 6න් නොබෙදෙන්න පුළුවන්. අන්න එහෙනම් ඊළඟ පියවරට යන්න. ඉස්සෙල්ලා බලන්න දෙකෙන් බෙදෙන ඒවා. බෙදෙනවා නම් විතරක් ඊළඟ පියවරට යන්න. බෙදෙන්නේ නැත්නම් එතනම ලියන්න 6න් නොබෙදේ කියලා. නිබන්ධනයේ තිබුණා නම් ඔක්කොම ගාව අපිට මීට වැඩිය වේගෙන් කරන්න තිබුණා. ඊළඟ දවසේ අනිවාර්යෙන් මේක print කරලා තියාගන්න. නැත්නම් ඒකට පුළුවන් උත්තර ටික ලියන්න පොතක ප්‍රශ්නෙත් එක්ක. ඒකට print කරන්න ඕනේ නැහැ. ඉතින් වෙලා යනවා.
කලබලයට හදන්න එපා. හරියටම තීරණ ගන්න. මේකේ දුටු සැනින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙකක්ම තියෙනවා. එල්ලින්ම ලිව්ව හැකි 6න් නොබෙදී 6න් නොබෙදී. අනිත්ත තමයි ටිකක් දුර යන්නේ. සර් ලියලා ඉවරයි. සර් ලියලා ඉවරයි. හරි. අනිත් අය ඉක්මන් කරන්න. ලියලා ඉවරයි සර්. ඉවරයි නේද? එහෙනම් අපි චෙක් කරමුද? හරි. දැන් බලන්න මේකේ දෙකක් තියෙනවා. හදන්න නැතුවම කිව්ව හැකි 6න් බෙදෙන්නේ නැහැ කියලා. කොයි දෙකද? 1යි 2යිද 1යි කීයද? 3යි 4යි. හරි. එහෙනම් මේ දෙකම දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 6න් නොබෙදේ. 6න් නොබෙදේ. හේතුව ඕනනම් ඇහුවොත් මොකද්ද ලියන්නේ? දෙකෙන් නොබෙදෙන නිසා. දෙකෙන් නොබෙදෙන නිසා හේතුව ඇහුවොත් නිකම්ම තීරණයක් ගන්නත් බෑනේ. හේතුවක් තියෙන්න බෑ. මේ දෙක දෙකෙන් බෙදන්න බැයි නම් ආයි කවර කතාවද? 6න් කොහොමද බෑ. නේද? right. ඊළඟ තුන් දෙනා ගැන ඉතින් ඔන්න දෙකෙන් බෙදේ කියලා ලියනවා. දෙකෙන් බෙදේ. ඊට පස්සේ ඊළඟ පියවරට යන්න ඕනේ. මේකත් දෙකෙන් නම් බෙදේ. දැන් බලන්න ඕනේ මේක තුනෙන් බෙදෙනවද කියලා. කියන්නේ ඉලක්කම් දර්ශකයේ කීයද ආවේ? 15. 15 කොහෙද පුතේ ඉලක්කම් දර්ශකයක් වෙන්නේ? බලන්නකො ඉතින්. කරන්න බෑනේ. ඉලක්කම් දර්ශකය කියන්නේ තනි ඉලක්කම. ඉලක්කම් දෙකක් තියෙන්න බෑ. ඈ? 6 6 8යි 1යි 9යි 6යි 15යි ඔන්න 15 ආව 15 1යි 5යි එකතු කරාම ඉලක්කම් දර්ශකය 6. එහෙනම් මොකද වෙන්නේ? 3න් හා 6න් බෙදේ. 3න් හා 6න් නෙමෙයි කොල්ලෝ 3න් බෙදේ නේද? දෙකෙනුත් බෙදෙනවා. ඒ නිසා 6න් බෙදේ. පැහැදිලිද?
දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා ඒ නිසා හයෙන් බෙදෙනවා. අන්න එතෙන්ට යන්න ඕනේ. ඔයාලා කියනවා හරි පිළිවෙලට ලියන්න ඕනේ. හරි ඔයාලා කියනවා හරි ගැලපෙන්න එපායි නේ. හරි. මේක ඉලක්කම් දර්ශක ඉක්මනට කියන්නේ. එක ඔව් 7යි 2යි 9යි 1යි 10යි 10යි 1යි බිඳුවයි එකතු කරාම 1යි නේද? එහෙනම් තුනෙන් මොකද වෙන්නේ බෙදේ නේද? ඔව් ඈ? නෑ ඉතින් ඒකනේ ඔය ඉතිහාසය වගේ නෙමෙයි. හොඳ කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ. මම පච කියනවා. තුනෙන් නොබෙදේ. ආන්න ඒ නිසා මොකද වෙන්නේ 6න් බෙදන්න බෑ. 6න් නොබෙදේ කියලා ලියන්න ඕනේ. එම නිසා 6න් නොබෙදේ. දැන් මේ හරි ඉඩ නොතිබිච්ච හින්දා මම ඔහොම ලිව්වේ. අපි අන්තිම ගාන පිළිවෙලටම ලියමු. හරි දාගන්න ඔව් හරියට හරි දාගන්නවා. දැන් අන්තිම ගාන මම හරි පිළිවෙලටම ලියනවා. මෙන්න මේ පිළිවෙලට තියෙන්න ඕනේ අන්තිම ගාන. පස්වෙනි ගාන ගැන කියන්නේ. මේකේ මෙහෙම තරුවක් දාලා මෙන්න මේ දැන් මේ ඉගෙන ගන්න උත්තරේ හරියට ලියන විදිය. කලින් නේ මෙහෙම උත්තර ලිව්වා අපි ඈ. පළවෙනි තරුව දාලා සංඛ්‍යාවට යටින් ලියන්න ඕනේ. මෙම සංඛ්‍යාව දෙකෙන් බෙදේ. මෙහෙමයි සම්පූර්ණ ලකුණු ගන්න උත්තරය දෙන්නේ. හරිද? කලින් නිකන් එහෙම මෙහෙන් අපි දඟලලා උත්තරය හොයාගත්තා. දැන් උත්තරේ ලියන්න ක්‍රමය ඉගෙන ගන්නවා එච්චරයි. දැන් මෙන්න මේ සංඛ්‍යාව මේ පස්වෙනි සංඛ්‍යාව ගැන කියන්නේ මෙම සංඛ්‍යාව දෙකෙන් බෙදේ. ඊළඟ තරුව දානවා. දැන් මේක ඉලක්කම් දර්ශකේ හොයාගන්න ඕනේ. මෙහි ඉලක්කම් දර්ශකය කියලා ලියලා ඉක්මනට හොයලා දාන්න ඉලක්කම් දර්ශකේ. ඒක හොයන විදිය ඕනේ නැහැ. 1 2 3 3 3 6 6 4 10 5 15 6 21 7 6. ඔව් මේකේ එනවා 36යි 9. ඉලක්කම් දර්ශකේ 9යි. එහෙනම් එම නිසා මෙහි ඉලක්කම් දර්ශකේ 9 වේ. හරි 9 වේ. එම නිසා 3න් ඉතිරි නැතිව බෙදේ. කම්මැලි නැතුව ලියන්න ඕනේ. මෙහෙමයි සම්පූර්ණ ලකුණු ගන්න ගැටලුවක පිළිතුරු සපයන්න. නිකන් අහන කෙටි එක බෙදේද නැද්ද කියලා අහුවොත් එක උත්තරය දෙන්නේ බෙදේ නම් බෙදේ නැත්තම් නෑ. එය විස්තරාත්මකව එහෙම නැත්තම් ගත්ත ආකාරය නැත්තම් තර්කත් එක්ක පියවර එක්ක ලියන්න කිව්වොත් මේ විදිහට යන්නේ. මේම සංඛ්‍යාව දෙකෙන් බෙදේ. ඔන්න පළවෙනි තර්කය. ඊළඟට බලනවා මෙහි ඉලක්කම් දර්ශකේ 9 වේ. එම නිසා 3න් ඉතිරි නැතිව බෙදේ. එහෙනම් අවසාන උත්තරේ ලියනවා අපි දෙකෙන් සහ තුනෙන් ඉතිරි නැතිව කම්මැලි නැතුව ලියන්න එක ගානයි ලියන්නේ මෙහෙම. දෙකෙන් සහ තුනෙන් ඉතිරි නැතිව බෙදෙන නිසා ඉහත සංඛ්‍යාව මොකද වෙන්නේ අන්තිම පියවර? ඉහත සංඛ්‍යාව මොකද්ද වෙන්නේ? 6න් බෙදේ 6න් ඉතිරි නැතිව බෙදේ. ඕන උත්තර. පියවර 3කින් යන්න ඕනේ. හොඳට මතක තියාගන්න. දැන් දෙකෙන් බෙදලා සමහරවිට ඉලක්කම් දර්ශකයේ අනුව 3න් නොබෙදේ කියලා එනවා. එතකොට කෙලින්ම ලියනවා දෙකෙන් බෙදුනද 3න් නොබෙදෙන නිසා ඉහත සංඛ්‍යාව 6න් ඉතිරි නැතිව නොබෙදේ කියලා ඉවර කරනවා. ඒ විදිහට යන්න ඕනේ. මේක කම්මැලි නැතුව ලියා ගන්න. හැම ගානකම මෙහෙම ලියන්න ඕනේ නැහැ. අහන විදිහටයි යන්න තියෙන්නේ. සමහර ඒවා අහන්න ඉඩ තියෙනවා. එනම් මකනවා. හා සර් දකින්න නිකන් හිතටත් හරියන්නේ නැහැ මෙච්චර ලියන්න ගියාම නේද? ඔන්න දැන් මේ වෙනකොට අපි දන්නවා මොකද්ද? දෙකෙන් බෙදෙන ඒවා. ඊළඟට තුනෙන් බෙදෙන ඒවා. ඊළඟට
9න් බෙදෙන ඒවත් දන්නවා. දැන් 4න් බෙදෙන ඒවත් දන්නවා. ඒ වගේම දැන් 6න් 6න් බෙදෙන ඒවත් දන්නවා. ඊළඟට තමයි අමාරුම දෙක තියෙන්නේ. ඒක හොඳට අහගෙන ඉන්න වෙනවා. ලෑස්තිද? ඔව්. අමාරුම දෙක ඈ. කෝ ගෑල්ලම අනිත් අය. අනිත් කොල්ලකෝ ලෑස්තිද? ඔව් සර්. හරි. අමාරුම කොටස නිසා හරියටම අහගන්න ඕනේ. හරි. දැන් මට කියන්න කවුරු හරි 5න් ඉතිරි නැතිව බෙදෙන ඒවා කොහොමද අඳුරගන්නේ? අගට 0යි 5යි තිබ්බොත් හරියට හරි. අගට 0 හෝ 5 තියනවා නම් ඉතිරි නැතුව බෙදෙනවා. ඔන්න අමාරුම එක. 10න් ඉතිරි නැතුව බෙදෙන ඒවා කොහොමද අඳුරගන්නේ? අගලක්කන් දෙක ඉලක්කා 0 හෝ 10 තිබ්බොත් අයියෝ බිඳුව විතරයි මෙයා ඔච්චර දඟලන්න එපා. අගට බිඳුව තියනවා නම් බෙදෙනවා 10යි. එහෙනම් අමාරුම දෙක දැන් ලේසි නේද? ඔව් හරි. මම බොරුවට කිව්වේ අමාරුම දෙක කියලා. ලේසිම දෙක ඔය දෙක. රයිට් ලියා ගන්න මෙහෙම ලියා ගන්න යම් සංඛ්‍යාවක එක ස්ථානයේ බිඳුව හෝ 5 ඉලක්කමෙන් ලියන්න බිඳුව හෝ 5 බිඳුව හෝ 5 ඇත්නම් එම සංඛ්‍යාව පහෙන් ඉතිරි නැතිව බෙදේ. 5න් ඉතිරි නැතිව බෙදේ. ඒක නිකමට ලියා ගන්න වැඩක් ඇති එකක් නෙමෙයි. උදාහරණ කීපයක් ලියන්න 5න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා ටික. එක්ක එක ස්ථානෙට බිඳුව දාන්න එක්ක 5 දාන්න. ඉක්මනට ලියන්න 5ක් විතර ලියන්න ඔයාලම හිතලා. සංඛ්‍යා ටික එක ස්ථානෙට බිඳුව දාලා ටිකකුයි 5 දාලා ටිකකුයි ලියන්න ඉක්මනට. දෙකක් තුනක් ලියන්න. 5ක් විතර ඔක්කොම ඇති. බිඳුව දාලා දෙකකුයි 5 දාලා තුනකුයි ලියන්න ඇති. ලිව්වද? බෙදෙනේව දැන් 25 140 ආන්නේ වගේ නේ. නිකන් උදාහරණ ටික. පහෙන් ඉතිරි නැතුව බෙදෙන්නේ මොනේ? 40 365 9430 5000 මදේ ඔන්නේ වගේ උදාහරණ ටිකක් ලියන්න. 5 තිබුණත් බෙදෙනවා බිඳුව තිබුණත් බෙදෙනවා. බෙදෙන ඒවා විතරයි ලියන්නේ. රයිට්. අන්තිම කොටස එකේ අමාරු මේක මොකද්ද? යම් සංඛ්‍යාවක එක ස්ථානයේ බිඳුව ඇත්නම් පමණක් එක ස්ථානයේ බිඳුව ඇත්නම් පමණක් එම සංඛ්‍යාව 10න් ඉතිරි නැතිව බෙදේ. එම සංඛ්‍යාව 10න් ඉතිරි නැතිව බෙදේ. මේ මූලික පාඩම් ටික මේ කොටස් ටික හරිම වැදගත්. මොකද ඉදිරි පාඩම් සඳහා අත්‍යවශ්‍ය වෙන කොටස් මේවා හරියට අල්ලගන්න නැතුව උඩින් පැන යන්න හිතනවා. ඔයගොල්ලෝ හිතනවා දැන් මේක අතහැරලා ඊළඟ පාඩ තව දෙක තුනක් ඉස්සරහ පාඩම් කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ කොටස් නැති අවස්ථාවලදී හිර වෙනවා. ඒ නිසා හරිම ලේසි මේවා කටපාඩම් කරන්න යන්න එපා. අර මං ලිව්වේ ඒ විදිහට මතක තියාගන්න. කොහොමද? ඔය නිකන් දවසකට සැරයක් රාත්‍රියකට සැරයක් දෙකෙන් බෙදෙන ඒවා අඳුරගන්නේ මෙහෙමයි. තුනෙන් බෙදෙන ඒවා අඳුරගන්නේ මෙහෙමයි. හතරෙන් නම් මෙහෙමයි. 9න් මෙහෙමයි නේ. ඊළඟට 6න් මේ විදිහයි. ඊළඟට මොකෙන්ද? 5න් 10න් හරි ලේසි නේ.
ඕන ඔය ටික මතක තියාගන්න. වෙන නෑ ආයි මේ 7න් එහෙම ඒවා නෑ. එහෙම ඒවා ඔයගොල්ලන්ට නෑ. ඔන්න ඒවත් ක්‍රම තියෙනවා. ඒවා අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මේ ඕන ටික මූලික ටික තමයි මේක. 2න් 3න් 4න් 6න් 9න් 5න් 10න් ආදී වශයෙන් මේවා කෙටියෙන් මතක තියාගන්න ඕනේ. මෙන්න මෙහෙමයි හොයාගන්න කියන්නේ. හරි. දැන් ඔන්න ඔය විදිහට ඔන්න මේක සටහන් කරගන්න ඕනේ නෑ නේද? සංඛ්‍යා ඕනේද? 10 ඕන ඔහොම සංඛ්‍යා පහක් විතර ලියා ගන්න ඕන. 10න් බෙදෙන්නේ. හරි නේද? මේ පාඩමේ මුලදී සාධක කියන්නේ මොනවද ගුණාකාර කියන්නේ මොනවද කියලා අපි කතා කරාද? මට පොඩ්ඩක් කියන්න. එහෙනම් මොනවා හරි ලියලා තියෙද බලන්න. සාධක කියන්නේ මෙන්න මේවා ගුණාකාර කියන්නේ මේවා කියලා මොනවා හරි එහෙම දෙයක් සාකච්ඡා කරලාද කියලා පොඩ්ඩක් පෙරලා බලන්න ආපස්සට. ඔව් සර්. ඔව් සර්. එතකොට ප්‍රථමක සාධකත් එතන කතා කරලාද? ඔව් සර්. හරි නේද? right එහෙනම් ඒවා මතක් කරන්න ඕනේ නැහැ නේද? දැන් මට 36 කියන සංඛ්‍යාවේ සාධක ටික කියාගෙන යන පිළිවෙල 36 සාධක 1 හරි 2 හොඳයි හරි 3 හරි 6 හරි 9 හරි හොඳයි 12 12 හරි 30 හිතු තව තියෙනවා මැද 12 18 18 36 ඔව් 36 හරි දැන් හොඳට බලලා කියන්න මේ ලියලා තියෙන ටිකේ ප්‍රථමක සංඛ්‍යා මොනවද තියෙන්නේ කියලා දෙක ආ දෙක තුන අන්න හරි එතකොට 36 සාධක වෙනවා මම මේ කියන එක හොඳට බලන්න 36 සාධක වෙනවා 1 2 3 4 6 9 12 18 36 ඒක අතරින් 2 සහ 3 කියන එක ප්‍රථමක සාධක බවටපත් වෙනවා ප්‍රථමක සාධක සයන්න මේකද අනිකද ඉක්මනට බලලා කියන්න ඕන මොකද සර්? සයන්න ඉන්නේ ප්‍රථමක කියන්නේ ඕකද අනිත් එකද ඕක මතක තිබුණා නම් ලොකු දෙයක්. හරි. එහෙනම් දැන් මේකේ ප්‍රථමක සාධක වෙන්නේ 2 සහ 3 පමණයි. මොකද අනිත් ඒවා ප්‍රථමක සාධක නෙමෙයි. අනිත් සාධක හැබැයි ප්‍රථමක ඒවා නෙමෙයි. පැහැදිලිද? right. මෙන්න මේක විතරක් ලියා ගන්න අර මුළු පාඩමම මෙතන තියෙනවා. මේක නිකමට ඇඳගන්න. ප්‍රථමක සාධක. මේ සේරම සාධක ඒ අතරේ තියෙන 2 සහ 3 ප්‍රථමක සාධක. හරි සර්. හරි. හරි සර්. හරි. ඔන්න අලුත් මාතෘකාවක්
මාපොසා ඔයාලට මතකද 6 වසරේදීත් අපි මේක කතා කරා. මහාම පොදු සාධකය. ඔව් කෙටි කරලා කියන්නේ කොහොමද? මාපොසා ඔව් මාපොසා. ලියාගන්න මාතෘකාව. මහාම පොදු සාධක. ඔක මහා පොදු සාධකය කියලා කියනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ මහාම කියන ලොකම කියන. මාපෝසා මාපොසා මතකයි නේද 6 දී කතා කරා අපි. මහ එක ඔව් මහ සර්. එක වෙන්නේ. මහ එක හැන්නේ. හරි. ලියා ගන්න පළවෙනි අංකේ දාලා සියලුම සාධක පිළිවෙලින් ලියන්න. සියලුම සාධක පිළිවෙලින් ලියන්න. දෙවෙනි පියවර පොදු සාධක වෙන් කරගන්න. පොදු සාධක වෙන් කරගන්න. හරිය? ඔව් සර්. ඒවා අතර තුන්වෙනි එක ඒවා අතර විශාලතම පොදු සාධකය සොයාගන්න. ඒවා අතර විශාලතම පොදු සාධකය සොයාගන්න. ඒකට අපි කියනවා මහාම පොදු සාධකය. නැත්තම් මාපෝසා. නැත්නම් මාපොසා. ප්‍රශ්න අංක 1 ලියන්න. 18,24 හි මා පෝ සා සොයන්න. 18,24 හි මා පෝ සා සොයන්න. දැන් ඔයාලා ලියාගත්ත එකේ රෝම ඉලක්කම් එක මොකද්ද? සියලුම සාධක පිළිවෙලින් ලියා ගන්න. අන්න හරි. එහෙනම් දැන් ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ 18 සාධක ටික පිළිවෙලට ලියන්න. ක්‍රමාදදා පිළිවෙලට ලියන්න. ඉක්මනට ලියන්න. එකක්වත් මග අරින්න එපා. පිළිවෙලට ලියන්න 18 සාධක ටික. දැන් බැරි අය ඉන්නවා නම් මේක අතාරින්න එපා. ඒගොල්ලෝ බලන්න කොහොමද මේක කරන්නේ කියලා මතක තියාගන්න. එච්චරයි තියෙන්නේ. අනේ මට බෑ කියලා දුක් වෙන්න එපා. 6 වසරේදී මග ඇරෙනවා නම් දැන් අල්ලගන්න. කියන්නේ මොනවද පුතේ පිළිවෙලට? 1 2 3 24 ලියන්න පිළිවෙලටම. 2 හරි. 2 3 4 6 තුන්වෙනි පියවර දෙවෙනි පියවර මොකද්ද? දෙවෙනි පියවර පොදු සාධක වෙන් කරගන්න.
පොදු සාධක වෙන් කරගන්න. ආ ඕකට අපි කිව්වේ 6 අවසරේදී මොක්කු ගහනවා කියලාද කිව්වේ? නම මතක නැද්ද කියලා දුන්නේ? නෑ. අපි ඕකට කිව්වේ පණුව ගහනවා කියලා. නේ? ඔන්න එක පණුවෙක් ඔය. මෙන්න තව පණුවෙක් ඔය. මෙන්න තවත් එකෙක් ඔය. පොදුවේ හොයන්න. පොදු පණුව මෙන්න තව එකෙක්. වෙන නෑ නේද බලන්න? නෑ. එහෙනම් තුන්වෙනි පියවර මොකද්ද? ඒවා අතර විශාලතම පොදු සාධක සොයා ගන්න. එහෙනම් පොදු සාධකය ඒවා අතර විශාලතම පොදු සාධකය මොකක්ද දෙන්නේ? 3ද 2ද? 3. 6. ඕනේ ඔයගොල්ලෝ මේ අචාන් මල්ලි කලබලෙන් උත්තර දෙන්නේ. මම අහන එක හය. හිතලා වන්න උත්තර දෙන්න ඕනේ. මේවා අතරේ 2 3 වෙන්නේ නෑනේ විශාල. කීයද විශාල? 6. 6. එහෙනම් අවසානයේ උත්තරේ ලියනවා 18,24 මහා පොදු සාධකය සමානයි 6 වේ. ඕනම ඉවර කරන්න. ලියාගන්න. එම නිසා 18,24 මහා පොදු සාධකය සමානයි 6 වේ. නැත්නම් සමාන ලකුණු නැතත් කමන්නේ. ඔන්න ඊළඟ ගාන තනියමම හදන්න ඕන. දැන් මේක අපි එකතු වෙලානේ හැදුවේ. හරිද ලෑස්තිද? ඔව්. රෙඩියා? රෙඩියා? ready. yes. ඔන්න දෙක මට නම් ලේසි ඕන්න දෙවෙනි හදන්න ඉක්මන ක්‍රමය ඕකමයි. ඔකට මහන්සියට ගැලපෙන්න තරම් ලකුණු හම්බ වෙනවා ඔය ගැටලුවේ. ඒ නිසා කම්මැලි නැතුව හොඳට පුහුණු වෙන්න. දැන් දන්නවනේ පියවර 3යි උත්තරේ. පියවර 3යි උත්තරේ. අපිට ටියුට් එක ඔක්කොම ගාව තිබුණා නම් මීට වැඩිය ගොඩක් සරලව කරන්න තිබුණා. නමුත් දැන් නෑනේ බඩ. පියවර 3න් උත්තරේ ගන්න පුළුවන්. දැන් ඕකනේ ඉලක්කම් සංඛ්‍යා දෙකක් නෙමෙයි සංඛ්‍යා 3ක් 4ක් වුණත් දෙන්න පුළුවන් දැන් අපි මේ දෙකයි කතා කරන්නේ 12 36 48 එහෙම තව ඒවා දෙන්න පුළුවන්. එතකොට ඒ තුනටම පොදු ඒවා ලියලා තුනටම පොදු ඒවා ඊළඟට තෝරගන්න. සාධක ලියලා තුනටම පොදු ඒවා අතරින් තමයි මහා පොදු සාධකය තෝරගන්න ඕනේ. ඉක්මනට ඉවර කරපු කෙනා නම කියන්නේ. ගාන හදලා ඉවර කෙනා. බොරුවට කියන්න එපා. බොරුවට නම කියලා හරියන්නේ නැහැ. අද දවසේ අවසාන ගැටලුව. ඊට පස්සේ ටියුට් එකේ තියෙන මහා පොදු සාධකයේ සම්බන්ධ ගැටලු ටික ඔබ හදලා ඉවර කරන්න. ඊට පස්සේ ඊළඟ දවසේ කුඩා පොදු ගුණාකාරය සාකච්ඡා කරමු. ශ්‍රීලංක ඉවරයි සර්. හොඳයි. අනිත් අය ඉක්මන් කරන්න ඒ වගේ තිලංග පුතා ආයෙ හොඳට බලන්න කලබල නැතුව. අනිත් අය ඉක්මන් කරන්න. අසන්න ඉවරයි. හොඳයි. බලන්න අවසරයි පුතේ.
ඕෂික ඉවරයි. හොඳයි. චෙක් කරගන්න. තිමාෂි වැඩයි සර්. හොඳයි. සාධක ලියනවා පිළිවෙලට මහා සාධක නැත්නම් පොදු සාධක වෙන් කරනවා ඒව අතරේ මහා එකානේ නැත්නම් විශාල පොදු සාධකය තෝර ගන්නවා ඒකට කියනවා මහා පොදු සාධකය කියලා. ලාවණන් ඇතුලේ අටාමාරක් පහුණා නේද බඩගිනි නේද? නැද්ද? නිරුනිකා ඉවරයි සර්. නෑ සර්. බඩගිනි නෑ. නෑ සර්. කාලා ඇත්තේ. හරි. මට කියන්න ඔයාලට ආපු උත්තරේ පුතේ? එක නෑ මම අවසාන උත්තරේ මහා පොදු සාධකයේ කීයද ආවේ? 12. 12 12. ඔන්න පිළිවෙල ලියනවා 1 2 3 4 6 12 1 2 3 4 මෙන්න පොදු ඒවා 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා 6 තියෙනවා 12 තියෙනවා එහෙනම් මෙන්න මෙයා තමයි එයා මෙයා කවුද එහෙනම් ලියන එම නිසා 12,36 p මා හෝ සමානයි 12 වේ. හරි ගියාගේ නම කියන්නේ. චාමුන්ඩි හරි සර්. හරි. ඕෂික. චාමුන්ඩි හරි සර්. හොඳයි. තව බලන්න කොච්චර ලේසිද කියලා. දැන් කලබලයට ඔය වරද්ද ගත්තේ ආ. සාධක ටික පිළිවෙලින් ලිව්වා නම් පුළුවන්. ඉතින් අපි ඊළඟ දවසේ කතා කරමු තව ක්‍රම තියෙනවා. මේක හොයන්න ඊළඟට කුඩා පොදු ගුණාකාරය කියන එක හරිම වැදගත් වෙනවා. ඒකත් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ඉතින් මතක ඇතුව නිබන්ධනය ඔබ ඒක print කරලා හරි කොහොම හරි ඒකේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන් මට්ටමට අතින් ලියලා හරි කමන්නේ සකස් කරගන්න. එතකොට ඒකේ ඒවත් කතා කරන්න ඕනේ නැත්නම් ඒක දිනකින් වැඩක් නැහැ. නැත්නම් මෙහෙම පාඩම කරමු ටියුට් නොදී ඉන්න නේද? සර් ක්‍රියාකාරකම් කරන්නද? ක්‍රියාකාරකම් කියන්නේ අච්චු පොතේද? ඔව්. ඒව කරන්න ඒව අහන්න දෙයක් නැහැ අනිවාර්යෙන් කරන්න ඒ ටික කරලා තියන්න මේ පොතේ ඒව කරන්න ඒවා කරලා ඉවරයි. හොඳයි රයිට් නිබන්ධනයවත් කරන්න රයිට් එහෙනම් අපි ඊළඟ දවසේ හමු වෙමු නේද හරි එහෙනම් මතක තියාගන්න මෙච්චර දවස් දැන් ඉවර කරපු පාඩම් ටික නැවත තනින් තන බලන්න ඕනේ බලලා මතක තියාගන්න ඕනේ නැත්නම් ඔයාලට ගණන් බැරුව නෙමෙයි අන්තිමට නේද ප්‍රශ්න ඇති වෙන්නේ රයිට් එහෙනම් තිලංග මොකක් හරි ප්‍රශ්නයක්ද පුතේ නෑ නේද නෑ අත උස්සලා තියෙන හින්දා මම ඇහුවේ රයිට් එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු දැන් සියලු දෙනාටම ආයුබෝවන් සර්. අයිබෝන්